දැන් දෙවෙනි ගාන හදන්න පුතේ. හදලා ඉවරයි ඉන්නවා. කවුද හදුවයි කිව්වේ? නෙත්ලි. උත්තරෙත් එවලා තියෙනවා මනු. හරි. මේ යාළුවෝ උත්තරත් එවලා තියෙනවා හොඳයි. බලමු පුතේ හදන්න බලන්න. අනිත් අය දැන් මේක දීලා තියෙනවා. ඔයාලට මේ දෙවෙනි ගාන දීලා තියෙන්නේ මොනවාද ඒකේ තියෙන සංඛ්‍ය මධ්‍යසාර නේද? මෙතන මධ්‍යසාර උදේ අර ඇසිඩික් අම්ලයේ ප්‍රතිශතය හදන එකත් ප්‍රතිශතයක් විදිහට හදන්න පුළුවන් නිසා ඒකත් දක්වන්න. දැන් බලන්නකො මධ්‍යසාර පරිමාව මුළු පරිමාව. දැන් ඕකේ දීලා තියෙන්නේ මොකද්ද දෙවෙනි ගාන සංයුතිය 50යි එක. මේක දීලා v බෙදීම v දාලා. හදන්න පටන් ගන්න හැදුවේ නැති අය v බෙදීම v 50න් එකයි. සමානයි ඝන සෙන්ටිමීටර් 250ක් හදන්න ඕන වෙලා මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 250ක් හදන්න උවමනා වෙලා. අවශ්‍ය මධ්‍යසාර පරිමාව v අහනවා. ඒකට අපිට v දාත හැකි. මධ්‍යසාර පරිමාව අහනවා. දැන් v හොයන්න ඕන. දැන් v හොයන්න නම් මේ 250 අයින් කරන්න බෑ නේද? ඔන්න ගාන හදන්න. v හොයන්න නම් මේ 250 අයින් කරන්න ඕන. ඒකට අපි මේ පැත්තේ 50න් එක මේ පැත්තේ 250 ඝන සෙන්ටිමීටර් මොකද්ද කරන්නේ වැඩි කරනවා නේද? v තනි කරන්න එපා. මේ පැත්තත් වැඩි කරනවා 250යි ඝන සෙන්ටිමීටර් වලින්. මේ පැත්තත් 250යි ඝන සෙන්ටිමීටර් වලින් වැඩි කරනවා. එතකොට 250ට 250 කැපෙනවා 50 ඒවා 250ට 5යි. ඔන්න මනුල්ලා ගත්ත උත්තරේ හරි. එතකොට උත්තරේ එනවා 5යි ඝන සෙන්ටිමීටර් v කියලා. හරි. ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. ඔන්න හදලා තිබුණා මනුල්ලා. හරි. දැන් ඊළඟට ඔන්න එහෙම ගානක් දුන්නම ඔයාලට තේරෙන්න ඕන කොතෙන්ද මොනවද දාලා තියෙන්නේ කියලා. භාගය මෙතෙන්ද දාලා අපිට අහන පරිමාව හොයන මුළු පරිමාව මෙතෙන්ද දාලා. එහෙම මේ පද තුනෙන් කුමන පදයේද අපිට දීලා තියෙන්නේ කියලා අහලා හොයාගෙන අපේ අහපු එක අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. සමහර වෙලාවට මුළු පරිමාව අහන්න පුළුවන්. අහනවා අඩුයි. හුඟක් වෙලාවට මේක තමයි අහන්නේ. සංයුතිය දීලා මේක අහනවා හුඟක් වෙලාවට. ඒ වගේ ඒවා හදා ගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි. දැන් ඊළඟට බලන්න ඊළඟ එක මවුල භාගයක් n බෙදීමෙන්. ඔයගොල්ලෝ මවුලේ පාඩමේදී සිම්පල් n අකුර මවුල වලට පාවිච්චි කරා කියලා මතක ඇති. තුන්වෙනි එක මවුල භාගයක් ලෙස දැක්වීම. n බෙදීමෙන් n බෙදීමෙන් කියන්නේ මවුල භාගයක් ලෙස දැක්වීම. මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස දක්වන්න පුළුවන්. එතෙන්දි මතක තියාගන්න ඕන පුතේ මවුල ගාන තමයි මේ දාලා තියෙන මිශ්‍රණයේ මුළු මවුල ගාන දෙන ලද සංඝටකයේ මවුල ගාන. අපි උදාහරණ ගානක් මේකෙත් හදමුකෝ. ඔයාලට ඊට කලින් මතක ඇති මවුල ගාන හොයනවා අපි මවුලේ පාඩමේදී
දෙන ලද ස්කන්ධය සිම්පල් M බෙදලා මෞලික ස්කන්ධයෙන් කැපිටල් M වලින් මෞල ගාන හොයන්න පුළුවන් දුන්න ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා. එතෙන්දි තමයි අපි මෞල ගානට සිම්පල් M පාවිච්චි කරනවා කියලා මුලින්ම ඉගෙන ගත්තේ. 10 වසර මෞලය පාඩමේදී. එතකොට n සමානයි මෞල සංඛ්‍යාව සමානයි දීලා තියෙන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා. කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් 64ක් ඇතුලේ ඇති ඔක්සිජන් අණු මෞල ප්‍රමාණය කීයද කියලා අහුවොත් ග්‍රෑම් 64 බෙදන්න ඕන ඔක්සිජන් අණු මෞලික ස්කන්ධය. එතකොට මෞල ගාන එනවා. ඒක අපිට මතකයි. එතකොට දැන් මේක මෞල භාගයක් ලෙස දැක්විය. අපි කියමුකෝ මෙන්න මෙහෙම. සරල ගානක් මම ඉස්සෙල්ලා දෙන්නම්කෝ. හරි. සල්ප මෞල දෙකක් එක්ක යකඩ මෞල එකක් කලවම් කරලා තියෙනවා. සල්ප මෞල දෙකක් එක්ක යකඩ මෞල එකක් කලවම් කරලා. මිශ්‍රණයේ සල්ප වල සංයුතිය. සල්ප වල සංයුතිය n බෙදීම n ලෙස දැක්වුවොත් සල්ප වල සංයුතිය n බෙදීම n ලෙස දැක්වුවොත් ඔයාලා දන්නවා සල්ප වල මෞල ගණන. බෙදන්න ඕන මිශ්‍රණයේ මුළු මෞල ගාන. දැන් එතකොට සල්ප වල මෞල ගාන 2යි. මේ දෙකම කලවම් කරපු මිශ්‍රණයේ මෞල ගාන 3යි. සල්ප වල මෞල ගාන 2යි මුළු මෞල ගාන 3යි. එතකොට මොකක්ද එන්නේ? මෞල 2 බෙදීම මෞල 3. එතකොට මෞලට මෞල කැපුණා 3න් 2යි උත්තරේ. දැන් ඔයාලකින් ඇහුවොත් එimhe යකඩවල සංයුතිය n බෙදීම n ලෙස යකඩවල සංයුතිය n බෙදීම n ලෙස ගත්තොත් මෙතෙන් දාන්න වෙන්නේ යකඩවල මෞල ගණන. එතකොට යකඩවල මෞල ගණන කීයද? යකඩවල මෞල 1යි. මුළු මෞල ගාන 3යි. එතකොට ඒ අනුපාතය එනවා මෞලට මෞල කැපුණාම ඒකක නෑ. පරිමා භාගයට ඒකක නැත කියලා ඉස්සල්ලාගේ ලිව්වේ නෑ නේද පුතේ? මේ මෞල භාගයටත් ඒකක නෑ. 3න් 1 විතරයි එන්නේ. මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. මෞල භාගයක් 100ට කොච්චරද කියලා ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. කලින් පුතේ පරිමා භාගයේ අර්ථ දක්වපු තැන පරිමා භාගයට ඒකක නැත කියලා ලිව්වේ නැත්නම් ලියන්න මට මතක නෑ ඒක ලියන්න දුන්නද කියලා. පරිමා භාගයට ඒකක නැත. v බෙදීම v ඒකට ඒකක නෑ. අපි දන්නවා ඒක. දැන් තුන්වෙනි එක මෞල භාගය. මෞල භාගයක් ලෙස සංයුතිය දක්වන විදිහ. දැන් මෞල භාගයක් ලෙස සංයුතිය දක්වීම අර්ථ දැක්වුවොත් එහෙම කොහොමද කියන්නේ? n බෙදීම n හොයනකොට මොකද්ද හොයන්න වෙන්නේ? මුළු මෞල ගානෙන් බෙදන්නේ දෙන ලද සංඝටකයේ මෞල ගාන නේද? දැන් අපි අර්ථ දක්වමු. යම් මිශ්‍රණයක දෙන ලද සංඝටකයේ මෞල ගණන යම් මිශ්‍රණයක
දෙන ලද සංඝටකයේ මවුල ගණන යම් මිශ්‍රණයක දෙන ලද සංඝටකයේ මවුල ගණන මිශ්‍රණයේ සංඝටකවල මුළු මවුල ගණනට දක්වන අනුපාතය යම් මිශ්‍රණයක දෙන ලද සංඝටකයේ මවුල ගණන යම් මිශ්‍රණයක දෙන ලද සංඝටකයේ මවුල ගණන මිශ්‍රණයේ ඇති සංඝටකවල මුළු මවුල ගණනට මිශ්‍රණයේ ඇති සංඝටකවල මුළු මවුල ගණනට දක්වන අනුපාතය මවුල භාගයයි. මිශ්‍රණයේ සංඝටකවල මුළු මවුල ගණනට දක්වන අනුපාතය මවුල භාගයයි. දැන් පුතේ මේක ලියා ගන්න. n බෙදීම n සමානයි දෙන ලද සංඝටකයේ මවුල ගාන බෙදීම මුළු මවුල ගණන. එතන ලියන්න මවුල භාගයටද ඒකක නැත. මවුල භාගයටද ඒකක නැත. මවුල භාගයටද ඒකක නැත. ප්‍රතිශතයක් ලෙස දැක්විය හැක. ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන් මේක. මවුල භාගයක් ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. මවුල භාගයටද ඒකක නැත. ප්‍රතිශතයක් ලෙස දැක්විය හැක. මවුල භාගයටද ඒකක නැත. ප්‍රතිශතයක් ලෙසද දැක්විය හැක. දැන් අපි ගාන හදමු. ඔක්සිජන් ග්‍රෑම් 64ක් හා නයිට්‍රජන් ග්‍රෑම් 56ක් පවතින වායු මිශ්‍රණයක ඔක්සිජන් ග්‍රෑම් 64ක් සහ නයිට්‍රජන් ග්‍රෑම් 56ක් පවතින වායු මිශ්‍රණයක ඇති කියලා විතරක් නවත්තලා නේද? හරි. ඔක්සිජන් මවුල ගානයි නයිට්‍රජන් මවුල ගානයි මුලින් අහනවා. දැන් ඔයාලා මවුල ගාන හොයනවා නම් මේක ගන්න වෙනවා. මවුල ගානනේ මුලින්ම හදලා තියෙන්නේ. අහලා තියෙන්නේ. එකට අහලා තියෙන O2 මවුල ගණන. දැන් එන්න හොයන්න වෙනවා. සිම්පල් M ට මොකක්ද දාන්නේ? කැපිටල් M ට මොකක්ද දාන්නේ? කැපිටල් M කියන්නේ O2 වල මෞලික ස්කන්ධය. O2 වල මෞලික ස්කන්ධය කීයද? ඔක්සිජන් පරමාණුවක් කීයද පුතේ? ඔක්සිජන් පරමාණුවක් 16යි නේද? ඔක්සිජන් එක පරමාණුවක් 16යි. දැන් O2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? O ධන O. O එකක් 16යි අනිත් O එකක් 16යි. ඔක්කොම 32යි. O2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි. ඔක්සිජන් වල පරමාණුක ස්කන්ධය 16යි කියලා මතක තියෙන්න ඕන අපිට දැන්. මේ වෙනකොට දෙනවා ගණන් හදනකොට ප්‍රශ්න පත්‍රයේ මුල හරි නමුත් දැන් මේ වෙනකොට මතක තියෙන්න ඕන 8 16 කියලා නේද? එතකොට මේක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32 නිසා මෞලික ස්කන්ධය කීයද? කැපිටල් M. කැපිටල් M කීයද? කොහොමද අපි ලියන්නේ ඒක? 32යි ග්‍රෑම් මවුලයට. කැපිටල් M කියන්නේ 32යි ග්‍රෑම් මවුලයට. දැන් අපිට ඔක්සිජන් මවුල ගාන හොයන්න වෙනවනේ.
මේ අපේ ඔළුවේ තියෙන්න ඕන දේවල්. මේ ටික අපි ඔළුවෙන් කටු වැඩ හදපු ඒවා ටික. මේක තමයි අපේ ගාන. සිම්පල් m කියන්නේ දෙන ලද ස්කන්ධය 64යි. මෞලික ස්කන්ධය කියන්නේ මේ කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය 32යි ග්‍රෑම් මවුලයට. හරියට මේවා සුළු කරන්න ඉගෙන ගන්න ඕන මේ ලොසි ඒකක දාලා හරි මේවා ඒකක දාලා හරියට සුළු කරන්න ඕන. ඊවන් එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? එහෙම නොවුනොත් ලකුණු නැතුව යනවා. කවිද හිටියද අද මට බලන්නත් බැරි වුණා. කවිද ගිය සතියේ කියන්නේ නෑ වගේ. හරි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. මවුල ඍණයක උඩට එනකොට මවුල ධනයක වෙනවා. 31 ඒවා 64ට 2යි මවුල. ඔය වගේ දෙවැනි එක නයිට්‍රජන් මවුල ගණන. නයිට්‍රජන් මවුල ගණන හොයන්නත් වෙනවා. n සමානයි නයිට්‍රජන් මවුල ගාන කීයද? ස්කන්ධය 56යි ග්‍රෑම්. මෙදීම මෞලික ස්කන්ධය n2 වල මෞලික ස්කන්ධය කීයද? 7,14. එතකොට n2 කියන්නේ n ධන එන්නේ. එතකොට n කියන්නේ 14යි තවත් 14ක්. එතකොට කීයද? 28යිනේ. සාපේක්ෂ අනුග ස්කන්ධය 28යි. ඒක නිසා මෞලික ස්කන්ධය 28යි ග්‍රෑම් මවුලයට. දැන් නයිට්‍රජන් මවුල ගාන කීයද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා 28 ඒවා 2යි. මවුල ඍණයේ උඩට එද්දි මවුල ධන වෙනවා. මවුල ඍණයේ උඩට එද්දි මවුල ධන වෙනවා. ඒතකොට ඔක්සිජන් මවුල ගානක් 2යි නයිට්‍රජන් මවුල ගානක් 2යි. දැන් මිශ්‍රණයේ ඔක්සිජන් මවුල භාගය අහනවා. එතකොට මිශ්‍රණයේ මුළු මවුල ගාන 2යි 4ක් නේද? මුළු මවුල ගාන 4ක් ඔක්සිජන් මවුල ගාන 2ක්. එතකොට මිශ්‍රණයේ ඔක්සිජන් මවුල භාගය හදන්න බලන්න. එතකොට ඔක්සිජන් මවුල ගාන උඩට දානවා. මිශ්‍රණයේ මුළු මවුල ගානේ යටට දානවා. ඔක්සිජන් මවුල ගාන 2යි මවුල මුළු මවුල ගාන ඔක්සිජන් 2යි නයිට්‍රජන් 2යි 4යි මවුල. එතකොට ඒකම කැපෙනවා 4න් 2යි කියන්නේ 2න් 1යි. ඔක්සිජන් වල මවුල භාගය 2න් 1යි. නයිට්‍රජන් වල මවුල භාගය 2න් 1යි නේද? පුතා නයිට්‍රජන් වල මවුල භාගය අහන්න. නයිට්‍රජන් වල මවුල භාගයත් හදන්න. දැන් බලන්න පුතේ නයිට්‍රජන් වල මවුල භාගයකද ඒකමයි එන්නේ නේද? මෙතෙන් N2 වල මවුල භාගය කියලා දැම්මම මට ලේසි. අන්න මම ගාන හදලා ඉවරයි. N2 වල N බෙදීම එන්නේ. නයිට්‍රජන් වල මවුල භාගය.
නයිට්‍රජන් මවුල 2යි මුළු මවුල ගාන 4යි. ඒ දෙකෙන් එකයි. දැන් ඊළඟට ගානක් තියෙනවා. ජලයේ 180 ග්‍රෑම් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 80ක් දිය කර ඇත. මිශ්‍රණයේ තියෙන ජලයේ මවුල ගාන අහනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අහනවා. ඊට පස්සේ ජලයේ මවුල ගානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගයයි අහනවා. දැන් මම ඉතින් ඔයාලට උදව්වට දෙනවා. සෝඩියම් වල සාපේක්ෂ අණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. ඔක්සිජන් වල 16යි. හයිඩ්‍රජන් වල 1යි. දැන් ජලයේ මවුල ගාන හොයන්න ඕන, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයන්න ඕන. මවුල භාගය හොයන්න ඕන. ජලයේ මවුල ගාන H2O වල මවුල ගාන නැහැ. H2O වල N. N සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M. හදන්න. ඊළඟට NaOH වල N. N කියන්නේ මවුල ගණන. සිම්පල් N කියන්නේ මවුල ගණන. වචනෙන් ලියන්න ඕන නම් තකන මවුල ගණන. N සමානයි M බෙදීම කැපිටල් M. මවුල ගාන හොයලා මවුල භාග දෙකත් හොයන්න බලන්න. මම විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් දෙන්නේ නැහැ 4ක් විතර දෙනවා. විනාඩි 4ක් විතර දෙනවා. ඊට පස්සේ දෙක අපිට හුඟක් වැදගත්. ඒ ගණන් ටික හදලා ඊළඟ ක්‍රම දෙක මම අද හදන්නේ. ඔයාලා පුතේ ගෙදර වැඩට දෙනවා මම 10 වෙනි පිටුවේ තියෙන පළවෙනි ගාන ඩොලමයිට් ග්‍රෑම් 50ක් තුල මැග්නීසියම් කාබනේට් 20ක් ග්‍රෑම් හා කැල්සියම් කාබනේට් 50ක් ග්‍රෑම් කියවී ඇත. අන්න ඒකේ දීලා තියෙන ගාන ඔයාලා හදන්න ඕන හෙට පාඩමට කලින්. ඒ කියන්නේ 10 වෙනි පිටුවේ තියෙන ගණන හදන්න ඕන හෙට පාඩමට කලින්. 10 වෙනි පිටුවේ තියෙන මිශ්‍රණයේ සංයුතිය ප්‍රකාශ කිරීමට බහුලව භාවිත කරන සම්මත ක්‍රම ස්කන්ධ පරිමාභාගයයි සාන්ද්‍රණය දැක්වීමයි කියන එක හෙට කියලා දෙන්නේ. මම අද මේ ටික විතරයි කියලා දෙන්නේ. හරි. ඕන දැන් මම ජලයේ මවුල ගණන ඔයාලා හදලා ඇති. ඒක නිසා මම හදනවා මෙතන 180යි ජලයේ ග්‍රෑම්. ජලයේ මෞලික ස්කන්ධේ 18යි ග්‍රෑම් මවුලයට. ඒක ඔයාලා මේ වෙනකොට හොයාගෙන ඇති. ඒක නිසා n සමානයි g බෙදීම g 18 10යි. මවුල විනේ කුඩට ආව 10යි මවුල වුණා. ඔන්න ජලයේ මවුල 10ක් තියෙනවා ඒකේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල n සමානයි සිම්පල් m දීලා තියෙනවා 80යි ග්‍රෑම්. කැපිටල් M 40යි ග්‍රෑම් මවුලයට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය බලනකොට ඔයගලන්ට 40යි ග්‍රෑම් කියලා එන්නේ නැති. එතකොට n සමානයි එතන 40වත් 2යි g to g කැපුණා. මවුල ඍණේ උඩට එනකොට මවුල ධන 1 වුණා 2යි මවුල. ඔන්න
ඔන්න එතකොට ජලයේ මවුල ගාන 10යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 2යි කියලා ඔයාලට ඇවිල්ලා ඇති. දැන් ජලයේ මවුල භාගයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගයයි හොයන්න ඕන මිශ්‍රණයේ තියෙන. නේද? එතකොට මිශ්‍රණයේ ජලයේ H2O වල N බෙදීම N. H2O වල N බෙදීම N ගත්තාම මිශ්‍රණයේ මුළු මවුල ගාන 10යි 2යි 12ක් තියෙනවනේ. මුළු මවුල ගාන 12යි මවුල. ඒ ජලයේ 10යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2යිනේ. ජලයේ මවුල ගාන 10යි. එතකොට මවුල වලට මවුල කැපුණා උත්තරේ 10 බෙදීම 12. භාගයක් විදිහට කියන්න පුළුවන් නේ. ඒක මේකේ හරි වාසියක්. ඕනනම් අපිට මේක දෙකෙන් බෙදලා සුළු කරන්න පුළුවන්. 5 බෙදීම 6. 6න් 5යි කියලා ඕනනම් තවදුරටත් සුළු කරලා දාන්න පුළුවන්. ජලයේ මවුල භාගය. ඒකක දාලා කපලා සුළු කරන්න ඕන මේ ලොසිතා. දැන් මෙතන කවිජ නැද්ද කොහෙද? මට කවිජව පේන්නේ නැහැ. කවිජයි ලොසිතුයි තමයි ඔය මගේ හැදීම නිතර කරන්නේ. මට අහුවෙච්ච අයදී. දැන් ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගයෙන් මේ වෙනකොට ඔයාලා හොයලා ඇති. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් N බෙදීම N. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 2යි මිශ්‍රණයේ මුළු මවුල ගාන 12යි මවුල. එතකොට උත්තරේ මවුලට මවුල කැපුණා 6න් 1යි 6න් 1යි. මේකත් ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන් පුතේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගය 6න් 1යි. ජලයේ මවුල ගාන 6න් 5යි මවුල භාගය. දැන් පුතේ ඉහත සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රමවලදී ඒකක නොදක්වයි. අපි ඒක දන්නවනේ ඒකක කැපිලා යනවනේ. ඒකක දක්වන්නේ නැහැ. ඒවා භාග ලෙස දක්වයි. උදාහරණ මවුල භාගය, පරිමා භාගය, ස්කන්ධ භාගය. 1 2 3ට උත්තර ලියන්න පුතේ. ඉහත සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රමවලදී ඒකක නොදක්වයි. ඒවා භාග ලෙස දක්වයි. විනාඩි 10කින් ඉවර වුණාම අපි ආයේ එන්නේ නැහැ පුතේ. ඊළඟ කොටස නිදිමතේ කරන්න හොඳ එකක් නෙවෙයි. ඒක හිත කරනවා. ඉතා වැදගත් කොටසක් ඔයාලට. ඊළඟ කොටස. ඊළඟ සංයුතිය දැක්වීමේ ක්‍රම දෙක හුඟක් වැදගත්. ගණන් හදන එක ඔළුවට හොඳට ගන්න ඕන. ඒක නිසා ඒක පිට තමයි කරන්නේ දෙක. ඊට සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රමවලදී ඒකක නොදක්වයි. ඒවා භාග ලෙස දක්වයි. උදාහරණ මවුල භාගය, ස්කන්ධ භාගය, පරිමා භාගය. කැමති පිළිවෙලකට ලියන්න. අපි ඉස්සෙල්ලාම නම් හැදුවේ ස්කන්ධ භාගය, ඊට පස්සේ පරිමා භාගය, ඊට පස්සේ මවුල භාගය හැදුවේ. මේ භාගයක් ලෙස දක්වන සංයුති තව ආකාර කීපයකට දක්වන්න පුළුවන්. මේ භාගයක් ලෙස දක්වන සංයුති පිටේ දක්වන්න පුළුවන් ප්‍රතිශතයක් ලෙස. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. තව part per million ppm. part per million කියන්නේ මිලියනයකින් කොටස් ගණන ලෙස දක්වන්න පුළුවන්. ඉතාලම ප්‍රතිශතයක් කියන්නේ 100කින් කොටස් ගන්නනේ. ප්‍රතිශතයක් කියන්නේ ශතකයකින් කොටස් ගන්න. ඊළඟට දෙවෙනි එක තියෙනවා ඉතා සුළු ප්‍රමාණයක් නම් තියෙන්නේ භාගය. ඉතාමත් අල්ප ප්‍රමාණයක් නම් දශම ගාණක් නම් අපිට ඒක part per million. part per million කියන්නේ මිලියනයකින් කොටසක්. part per million මිලියනයකින් කොටසක් ලෙස දක්වන්න පුළුවන්.
දැන් ඔය බැරලෝහ ජලයට කලවම් වෙලා තියෙන සංයුතිය එහෙම ආසනික් සංයුතිය වැව් ජලයේ ආසනික් සංයුතිය 0.1 පාර්ට් per මිලියන්. ඒ කියන්නේ මිලියනයකින් කොටසක් ගත්තත් 0.1ක් වගේ සුළු ප්‍රමාණයක් තිබ්බොත් අපි ලෙඩ වෙනවා. ඉතා සුළු වශයෙන් තියෙන ද්‍රව්‍යවල සංයුතිය ප්‍රකාශ කරන්න මිලියනයකින් කොටසක් පාවිච්චි කරනවා පාර්ට් per මිලියන්. ඊළඟ පුතේ තව ppb තුන්වෙනි එක part per billion බිලියනයකින් කොටසක්. ඒ කියන්නේ අර මේකත් වඩා කුඩා ප්‍රමාණයක් කොටස් බිලියනයකට බෙදලා එයින් කොටස් දෙකයි 10යි ppb. පානීය ජලයේ දැන් කොහේ හරි තියෙන දූෂිත ජලයේ රසදිය සංයුතිය නැත්නම් සාගර ජලයේ රසදිය සංයුතිය 10යි ppb කිව්වොත් එහෙම බිලියනයකින් කොටස් 10යි තියෙන්නේ. බිලියනයකට බෙදුවොත් එයින් කොටස් 10ක් රසදිය තියෙනවා. එතකොට අපිට සාගර ජලයේ තියෙන රසදිය සංයුතිය 10යි xg/ppb කියලා දාන්න පුළුවන්. part per billion. විෂ රසායන ද්‍රව්‍ය කලවම් වෙලා තියෙන දූෂිත ජලයට බැරලෝහ එහෙම ඒවා කියන්නේ part per million, part per billion වගේ ඒකක වලින් තමයි සංයුතිය දැක්වීමේ ක්‍රම. එතකොට ppb කියන්නේ part per billion. බිලියනයකින් කොටස් ගණන. කොටසක් ලෙස නැත්නම් කොටස් ගන්න ලෙස. අර ප්‍රතිශතයක් කියන්නේ ශතකයකින් කොටස් ගණන. part per million කියන්නේ මිලියනයකින් කොටස් ගණන. part per billion කියන්නේ බිලියනයකින් කොටස් ගණන. දැන් මේක දක්වනකොට උදාහරණයකට දැම්මොත් එහෙම අපි කියන්නේ ඔන්න 20යි ppm. අර මේකේ 20යි ප්‍රතිශතය කියලා දානවා වගේ 120යි කියලා දානවා වගේ මිලියනයකින් කොටස් 20යි part per million ppm. simple ppm part per million. ppm දැන් මේක දක්වනවා නම් 20යි මේ එකිනෙකට හාත්පසින්ම වෙනස් නේද කොටස් ගන්න. දැන් මේක 100ට 20යි මේක ලක්ෂකින් 20යි මේක දශලක්ෂණයක් මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්ද පුතේ මට ඕන මේකත් වැරදිනවා. මේක බිලියනයකින් කොටසයි. බිලියනයක් කියන්නේ සර් ලක්ෂ කීයක්ද? සර් නැද්ද ඔහේ? බිලියනයක් කියන්නේ ලක්ෂ කීයක්ද? බිලියනයක් කියන්නේ ලක්ෂ 10යි. මිලියනයක් කියන්නේ මිලියනයක් ලක්ෂ 10යි නේද? මිලියනයක් කියන්නේ ලක්ෂ 10කින් කොටස් 20යි පුතේ මේ මිලියනයක් කියන්නේ ලක්ෂ 10කින් කොටස් 20යි. බිලියනයක් කියන්නේ කෝටියක්ද? මිලියන 100ක්. ඒ කියන්නේ කොච්චර කෝටි 10ක්ද වුනේ? කෝටි 10කින් කොටස් 20ක් වගේ. part per billion. එතකොට බලන්න භාගයක් ලෙස ප්‍රකාශ කරන සංයුතිය ප්‍රතිශතයක් ලෙස ppm ලෙස මිලියනයකින් කොටස් ගණන ලෙස කොටසක් කියනකොට කොටස් ගන්න කිව්වනම් වැඩි හොඳයි. ඊළඟ ppb බිලියනයකින් කොටසක් ලෙස දැක්විය හැක. ආදී ලෙස දැක්විය හැක. උදාහරණ දූෂිත ජල සාම්පලයක ඇති රසදිය ප්‍රමාණය. දූෂිත ජල මේ සාම්පලයක ඇති රසදිය ප්‍රමාණයට මේක දාගන්න පුතේ. 20යි ppm. දූෂිත ජල සාම්පලයක ඇති රසදිය ප්‍රමාණය 20යි part per million කියලා දාන්න. 20යි ppm. ඊළඟ තව එකක් දාමු.
තව එකක් දාන්න දූෂිත ජල සාම්පලයේ රසදිය ප්‍රමාණය තව මොකක්ද වගේ උදාහරණයක් ගන්න පාස්සේ ඔය දූෂිත ජලය ගැන කතා කරනකොට තමයි ඔය ඒක පාවිච්චි කරන්නේ. ලෝහ පසෙහි ඇති රන් ප්‍රමාණය කියලා දාන්නකො. ලෝහ අඩංගු පසක ඇති රන් ප්‍රමාණය. දෙවෙනි උදාහරණය ලෝපස් වල. ලෝපස් කියන්නේ ලෝහ අඩංගු පස්. ලෝපස් වල ඇති රත්තරන් ප්‍රමාණය. ලෝපස් වල ඇති රත්තරන් ප්‍රමාණය. ලෝපස් වල ඇති රත්තරන් ප්‍රමාණය 1000යි ppb part per billion 1000. ලෝපස් වල ඇති රත්තරන් ප්‍රමාණය 1000යි ppb. ලෝපස් වල ඇති රත්තරන් ප්‍රමාණය 1000යි ppb. දැන් පුතේ අපි අදට ඉවර කරනවා. හරි? ඊළඟ ටික අපි 100න් ඉගෙන ගන්න ඕන නිසා එහා පැත්තේ පිටුවේ තියෙනවා ගාණක් පුතේ ඩොලමයිට් ග්‍රෑම් 50ක් තුල මැග්නීසියම් කාබනේට් ග්‍රෑම් 20ක් හා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක් අඩංගු වේ. අන්නේ ගාණ හදන්න ඕන ඩොලමයිට් සාම්පලයේ ඇති මැග්නීසියම් කාබනේට් ස්කන්ධ භාගය, කැල්සියම් කාබනේට් ස්කන්ධ භාගය, ඒ වගේම ස්කන්ධ ප්‍රතිශතත් අහලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ ඒ ගාන හදාගෙන හෙට මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කිරීමට බහුලව භාවිතා වන සම්මත ක්‍රම. මෙම ක්‍රම දෙකට ඒකක පවතිනවා. ඒ ක්‍රම දෙක ගැන අපි ලබන මේ හෙට ඉරිදා දවසේ කතා කරමු. අපි ලබන ඉරිදා පන්තියේදී මුණ ගැහෙනවා. ඒ පන්තියේදී මුණ ගැහෙනකොට ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියාගෙන ඇවිල්ලා මට බාර දෙන්න වෙනවා. හරි. එතකොට මේ මුළු සතිය පුරාම හවස් වරුවේ විවිධ පන්ති පැවැත්වේ සුනේරේ ඕනේ යන්නට කෝල් එකක් දීලා හරි මේ පණිවිඩයක් දැනගෙන ප්‍රශ්න පත්‍රය ගත්තේ නැති අය ගන්න. හරි? එහෙනම් පුතේ අපි දැන් අද නතර කරමු. හැමෝටම good night.